समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य शृण्वन्तु सग्घमोक्खदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स කාරුණික ශ්‍රද්ධාවන්ත පින්වතුනි අදත් මේ සන්ධ්‍යා යාමයේ ඔබ හැම කෙනෙක්ම සූදානම් වෙන්නේ කනගවා සුගත භාවනා මධ්‍යස්ථානයේ බුද්ධ මන්දිරයේ ඉඳලා සිදු කරන සජීවී ධර්මානුශාසනාවට ඇහුම්කම් දෙන්නයි. දීර්ඝ කාලයක් තිස්සේ අපට දිනපතාම නැති වුණත් සතියකට අවස්ථා ගණනාවක මේ වගේ සජීවී දේශනා ඔබ වෙනුවෙන් සිද්ධ කරන්නට බුද්ධ පුතුන් මුහුණු පොත ඔස්සේ අවකාශය ලැබුණා. ඒ බොහෝ දෙනෙක් විශේෂයෙන්ම තාම ශ්‍රද්ධාවෙන් සිද්ධ කරපු ආරාධනාවන් නිසාවෙන් තමන්ගේ මියගිය ඥාතීන්ට පින් දෙන්න සුජීවත්ව සිටින අයට ආශිර්වාද කරන්නට මේ වසංගත කාලය තුල පින්කම් මගහැරෙන්නේ නැතුව සිද්ධ කරගන්න බොහෝ දෙනෙකුට බුද්ධ පුතුන් මුහුණු පොත උපකාරවත් වුණා. ඒ වගේම ඒ දේශනා නැවත නැවතත් බොහෝ දෙනෙක් ශ්‍රවණය කරන්නේ බුද්ධ පුතුන් YouTube channel සමග එකතු වෙච්ච නිසා. ඉතින් අදත් උතුම් දේශනාවක් සිද්ධ කර දෙන ලෙස අපිට ආරාධනා කළා ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ජීවත් වෙන සාලිය ඒකනායක මහත්මයාණන් ඒ වගේම ලක්මිනී ඒකනායක මහත්මිනිය සචින්ත සහ මලින්ත කියන පුතණුවරු දෙපළ බොහොම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ පින්කම කරන්නේ මාතලේ වාසය කරපු අවුරුදු 6කට පෙර අභාවයටපත් මල්ලිකා ඒකනායක මාතාවටත් ඒ වගේම අවුරුදු 35කට පෙර අභාවයටපත් එස්.පී. ඒකනායක පියාණන්ටත් නුවරඑළිය විසූ වසර 25කට පෙර මිය ගිය ආත ප්‍රනාන්දු ආදරණීය පියාණන්ට ඇතුළු ඥාතීන්ට පින් අනුමෝදන් කරන්ටත් ඒ වගේම සුජීවත්ව සිටින ලක්මිනී නෝනා මහත්මිනියගේ ආදරණීය අම්මා ඇතුළු දෙපාර්ශවයේම සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට ඒ වගේම ලෝකවාසී සියලුම සායන්හන්සලට වගේම ලෝකවාසී සියලුම සත්වයින්ට ආශිර්වාද කරන්ට සෙත්පතන්ට තමයි අද ඒ පින්වත් පිරිස මේ උතුම් පින්කම සිද්ධ කර දෙන ලෙස අපිට ආරාධනා කළේ. ඉතින් අපි සතුටු වෙනවා බොහොම ශ්‍රද්ධාවෙන් එයත් තමන්ගේ ආදරණීය මියගිය මව්පියෝ සිහි කරලා සුජීවත්ව සිටින මෑණියන් වහන්සේට ආශිර්වාද කරලා සිද්ධ කරන මේ පින්කම මේ විදියට සජීවීව සිද්ධ කරලා දෙන්න අවස්ථාවක් ලැබීම පිළිබඳව අප ඊටාම සතුටටපත් වෙනවා. ඒ සියලුම ප්‍රාර්ථනාවන් ඇත්තන්ගේ ඉෂ්ට සිද්ධ වේවා කියන අරමුණත් බණ අහන බුද්ධ පුතුන් ශ්‍රාවක ඔබගේ සියලුම ප්‍රාර්ථනාවන් සමෘද්ධ වේවා කියන උතුම් අරමුණත් ඇතුව අපි මේ ධර්මානුශාසනාව ඇහුම්කම් දීම සිද්ධ කරමු. අද ඊටාම වටින ධම්ම මාතෘකාවක් අද සාකච්ඡා කරන්නේ. සමහර විට මේ මාතෘකාව ඔබ වෙනත් දේශනාවලදී ශ්‍රවණය කරලත් ඇති. ඒත් අපේ බුද්ධ නීති සංග්‍රහය කියන උතුම් ධර්ම ග්‍රන්ථය ඇසුරු කරගෙන සිදු කරන ධර්ම දේශනා මාලාවේ අදට යෙදෙන මාතෘකාව නිසා
අපි එය ඔබ සමග සාකච්ඡා කරනවා. ධර්මයේ තිබෙන එක වටිනකමක් තමයි නොඇසූ දේ අහන්ට ලැබෙනවා. තව වටිනකමක් තමයි අහපු දේවල්ම නැවත නැවතත් ධර්මයේ ශ්‍රවණය කරනකොට වඩා හොඳින් අවබෝධ කරගන්නට ඔබට අවස්ථාව හම්බ වෙනවා. ඉතින් ඒක හින්දා අදත් ඔබ හැම කෙනෙක්ම ඊටාම ශ්‍රද්ධාවෙන් මේ දේශනාව ශ්‍රවණය කරන්නට කියලා බුද්ධ පුතුන් ශ්‍රාවක පිරිසට මම යෝජනා කරනවා. අද මාතෘකාව මල එකෙක් සහ මල එකියක් හා වෙසෙන පවුල පිළිබඳවත් ඒ වගේම දේවතාවෙක් සහ දේවතාවියක් එක්ව වසන ඒ පවුල් සංස්ථාවේ ආධ්‍යාත්මික පදනම පිළිබඳව තමයි තථාගත දේශනාවක්. අපේ පුද්ගලික මතිමතාන්තර නෙමෙයි, අපේ පුද්ගලික අදහස් නෙමෙයි, තථාගතයන් වහන්සේගේ දේශනාවක් ඔබ ශ්‍රවණය කරන්නටයි සූදානම. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උබෝච හොන්ති දුස්සීලා කදරියා පරිභාසකා තේ හොන්ති ජානිපතයෝ චවා සංවාස මාගතා. උන්වහන්සේ අවධාරණය කරනවා යම්කිසි පවුලක අඹුසැමි දෙදෙනාම දුස්සීලයෝ වෙද්ද, තද මසුරෝ වෙද්ද, ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට ආක්‍රෝෂ කරන්නෝ වෙද්ද, ඒ අඹුසැමියෝ එක්ව විසීමට පැමිණියා වූ ගුණය මල බැවින් මල තැනැත්ත උන්ය. දැන් කවුරු හරි එක්ව ජීවත් වෙන දෙදෙනෙක් හරියට මැරුණු දෙන්නෙක් වගේ කියලා භාග්‍යවතුන් වහන්සේ උපමා කරන්නේ ඒගොල්ලෝ මැරිලා කියන අදහසින් නෙමෙයි. ඒගොල්ලෝ ජීවත් වෙනවා. හැබැයි ඒ අයගේ ගුණය මරාගෙන තියෙනවා. ගුණය විනාශ කරගෙන තියෙනවා. මොකක්ද? භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා යම් පවුලක අඹුසැමි දෙදෙනාම දුස්සීලයෝද. ඒ කිව්වේ අම්මත් තාත්තත් දෙන්නම කායිකව, වාචසිකව, මානසිකව දුස්සිරිත්වල නියැලෙනවා නම්, දුස්සීලයි කියන්නේ එතකොටනේ අපි පැවිද්දෙක් හරි ගිහියෙක් හරි කායිකව, වාචසිකව, මානසිකව ප්‍රකට වෙන්නේ කය වචනය, නමුත් මනසත් සම්බන්ධයි. ඊටම අයහපත්, ඊටම අශීලාචාර පැවතුම් සහිතයි නම් අන්න එතන ඒ නිවස පිරිහෙනවා. ඒ දෙන්නා එකට ජීවත් වෙනකොට ඒ දෙදෙනාම හරියට භාග්‍යවතුන් වහන්සේ උපමා කරන්නේ දෙන්නම දුස්සීලවන්ත නම් ඒක හරියට මලමිනි දෙකක් එකට තිව්වා වගේ. ඒගොල්ලෝ පණ පිටින් ඉන්නවා ඒත් මලමිනි වගේ. ඇයි? ආධ්‍යාත්මික ගුණය කියන එක ඒගොල්ලොන්ගේ මිය ගිහිල්ලා. ඒකයි කාරණේ. ආධ්‍යාත්මික ගුණයෙහි පදනම ලෙස බුදුදහම අවධාරණය කරනවා. මෙහිදී ගෘහස්තයින් වන ඔබ දෙදෙනාම සීලයක පිහිටා සිටීම. හැබැයි දෙදෙනාම දුස්සීලවන්ත නම් දෙදෙනාගේ ආධ්‍යාත්මය තුළ බලවත් වෙලා තියෙන්නේ මොනවද එතකොට? උග්‍ර ද්වේෂය. උග්‍ර ද්වේෂයෙන් හින්දා මිනිස්සු දුසිල්වත් වෙනවා. උග්‍ර තෘෂ්ණාව එහින්දා මිනිස්සු දුසිල්වත් වෙනවා. උග්‍ර මෝහය, අවිද්‍යාව දැඩි ලෙස වර්ධනය වෙනකොට, ඒ කියන්නේ කෙනෙකුගේ ආධ්‍යාත්මය අපවිත්‍ර වෙනකොට, අපිරිසිදු වෙනකොට, අවපැහැගැන් වෙනකොට, කළු වෙන්න පටන් ගන්නකොට, දරුණු කෙලෙස් වලින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා එතන ඉන්න සැමියාගේ, එතන ඉන්න බිරිඳගේ ජීවිතේ දුසිල්වත්කම වැඩි වෙන්න පටන් ගන්නවා. කායිකව වැරදි හැසිරීම් වලට යනවා. වාචසිකව වැරදි හැසිරීම් වලට යනවා. ගෘහස්ත ජීවිතයේ තුල අපරාධකාරී ක්‍රියාවන් කරනවා. අපේ රට ගැන අපි දැන් අහන තොරතුරු
කොච්චර අපිට දුක අසහනය සහ කලකිරීම හිතෙනේවද? පසුගිය දින කීපේ පුරාම පියවරු අතින් ගැබිනියෝ බවට පත්වෙච්ච තාත්තලා නිසා ගර්භණී භාවයට පත්වෙච්ච අඩු වයස් පුංචි දරුවෝනේ. අඩු වයස් නෙමෙයි, කොයි වයසකවත් තාත්තා තමන්ගේ දුව කෙලෙසා දාන තත්වෙටම දුසිල්වත් වෙලා නම් අපේ ගෘහස්ත ජීවිතය කොච්චර පරිහානියට ගිහිල්ලාද? ඒ හින්දා අපි ඉන්න තත්වය යහපත් තත්වයක් නෙමෙයි. අඩුම මිනිස්සුන්ට සම්පූර්ණයෙන් සීලවන්තකම තමන්ගේ ජීවිතේ රැකගන්න බැරි නම් අඩුම ළමයින්වනේ කෙලෙසා දාන තත්වයටවත් පත් නොවී ඉන්ට කටයුතු කරන්න ඕනේ. එවැනි අපරාධ කරන්නේ ගිහියෙක්ද? එවැනි අපරාධ කරන්නේ පැවිද්දෙක්ද? කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔවුන්ට දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. ඇඳන් ඉන්න ඇඳුම, දරන තනතුර, ඉන්න තත්වය, ඒවා එකක්වත් අදාළ වෙන්න බෑ ඒ වගේ අපරාධකරුවන්ට අදාළව. පොඩි දරුවෝ කෙලෙසන, පොඩි දරුවෝ විනාශ කරන, පොඩි දරුවෝ කායිකව මානසිකව දූෂණය කරන එවැනි දුස්සීලෙක් ගෘහස්ත ජීවිතේ හිටියත්, ශාසනයට ඇතුල් වෙලා හිටියත් ඒගොල්ලොන්ට දඬුවම් හිමි විය යුතුයි. හරියට නිවැරදිව සොයලා බලලා නීතිය යුක්තිය පසින්දල විය යුතුයි. මොකද මේ ලෝකේ අඩුම දරුවෙකුටවත් නිදහසේ ඉන්න බැරි තත්වයක් නම් ගුරුවරයෙක් ගාවට ගිහිල්ලා ඉගෙන ගන්න බැරි තත්වයක් නම් තියෙන්නේ. ස්වාමීන් වහන්සේ කෙනෙක් ගාවට ගිහිල්ලා බණක් අහන්න බැරි තත්වයක් නම් තියෙන්නේ චූටි දරුවෙකුට. සියා කෙනෙක් ගාවට ගිහිල්ලා ළඟට වෙලා ඉන්න, තනියට ඉන්න බැරි තත්වයක් නම් තියෙන්නේ. තාත්තා ගාව ළඟට වෙලා ඉන්න බැරි තත්වයක් නම් තියෙන්නේ. අපි කොච්චරනම් විනාශ වෙලාද? අපි ගැන හිතලා අපි පසුතැවෙන්න ඕනද අපේ සමාජය ගැන? එහින්දා අපේ ඇහැට නිතර පේන, කනට නිතර ඇහෙන දේවල් යහපත් නැහැ. මා යෝජනා කරනවා ගෙදර හරිහමං පෞල් ජීවිතයක් ගෙවනවා නම්, හරිහමං විවාහයක් තියෙනවා නම්, හරිහමං කායික මානසික සම්බන්ධකම් ඇතුව ආදරය, කරුණාව, සෙනෙහස, දයාව ඇතුව ජීවත් වෙනවා නම් තමන්ගෙම දුව අඹුව කරගන්න තත්වයට පත්වෙන එවැනි පහත් තිරස්චීන තත්වයට පත්වෙච්ච මිනිස්සු වෙහිවෙන්ට විදියක් නැහැ. එනිසා මා මෙත් සිතින් යුක්තව යෝජනා කරනවා, කරුණාවෙන් යුක්තව ඔබ හැම කෙනෙක්ම ගෘහස්ත සීලයනේ, ගෘහස්ත ජීවිතයක් තුල රැකගත යුතු සීලය, එහි ප්‍රමාණය අඳුනගෙන ඒක රකින්න. යම්කිසි ගෙදරක අම්මත් දුසිරිතට ගිහිල්ලා නම්, තාත්තත් දුසිරිතට ගිහිල්ලා නම්, දුරාචාරවත් නම්, අශීලාචාර නම්, දුසිල්වත් නම් ඒගොල්ලොන්ගේ ගුණය විනාශ වෙලා ගිහිල්ලා, ඒගොල්ලොන්ගේ ගුණය මැකිලා ගිහිල්ලා, ඒගොල්ලොන්ගේ ගුණය මිය ගිහිල්ලා. ඒ වගේ අය මේ ශරීර ඇවිද්දට, ශරීර එකට ජීවත් වුණාට, ශරීර දෙකක් ඒ ගෙදර පණ තිබුණට ඒගොල්ලෝ මැරිච්ච මිනිස්සු. මොකද ඒ දුර්ගුණය තුල මිනිස්සෙක්ගේ ආධ්‍යාත්මය විනාශ වෙන්න මතක තියාගන්න, ළමයෙක්වත් අඳුන ගන්න බැරි තරමට මේ මගේ දරුවා නේද, මේ මගේ ලෙයින්ම ඉපදිච්ච ළමයා නේද, මම කොහොමද මේ ළමයා දිහා කාමුක සිතකින් බලන්නේ කියන ඒ හැඟීම
උපදින්නේ නැතුව යනවා. මිනිස්සුන්ගේ ආධ්‍යාත්ම විනාශ වුණාම තමන්ගේ ගාවට අකුරක් හරි ඉගෙන ගන්න එන ළමයා දිහා ගුරුවරයා තාම කාමාශක්තව බලනවා නම් තමන් ගාවට ධර්මයක් ඉගෙන ගන්නට එන දරුවා දිහා පැවිද්දෙක් කොයි ආගමේ වුණත් භික්ෂුවක් වුණත් ෆාද කෙනෙක් වුණත් මෞලවි කෙනෙක් වුණත් පූසාරිතුමෙක් වුණත් කවුරු වුණත් තමන්ගේ ගාවට එන ළමයා දිහා ළමයෙක් විදියට කරුණාවෙන් දයාවෙන් බලන්ට ආදරෙන් රැකවරණයක් දෙන්න බැරි නම් අපි කොයි තත්ත්වයට වැටිච්ච මිනිස්සුද? ඇත්තටම අපි මනුෂ්‍යකමට මනුෂ්‍ය කියන ධර්මයට කොච්චරනම් අවමන් කරපු අයද? අපි කොච්චරනම් මේ මනුෂ්‍යත්වයට නුසුදුසු තත්ත්වයටපත් වෙලාද? ඒ හින්දායි භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ මරුණු අය වගේ gedare ඉන්න එපයි කියන මේ දේශනාව අදට ප්‍රායෝගික වෙන්නේ. අදටත් ඒ ධර්මය සන්දිට්ඨික වෙන්නේ. අකාලික වෙන්නේ. මේ ධහම ඔබ වටහා ගත්තේ නැතොත් අපේ සමාජ මිනිස්සු මේ ධර්මය තේරුම් ගත්තේ නැතොත් ලොකු අනතුරකට අපේ සමාජය ගමන් කරනවා. එයයි එක පැත්තකින් දේශපාලනය පිරිහිලා ගිහිල්ලා, ආර්ථිකය පිරිහිලා ගිහිල්ලා, මිනි මරුවෝ අපරාධකාරයෝ සියලු දෙනා නිදැල්ලේ හැසිරෙමින් ඉන්නවා. නීතිය ගැන, යුක්තිය ගැන, සාධාරණය ගැන විශ්වාසය මිනිස්සු අතරින් බිඳ වැටිලා, ශාසනය ගැන විශ්වාසයත් බිඳ වැටෙමින් යනවා. කවුද විශ්වාස කරන්නේ කියන தත්වෙට මිනිස්සු ඇද වැටෙමින් තිබෙනවා. මේ தත්වය ඇතුලේ ලොකු අනතුරකට අපේ සමාජය, අපේ රට ගමන් කරන්න පුළුවන්. ඒ හින්දායි මා ඔබට මේ දේශනාව හොඳට තේරුම් ගන්න කියලා යෝජනා කරන්නේ. බුදුහාමුදුරුවෝ මේ කියපු දේවල් මේවා මේ මාත් එක්ක පුද්ගලික අකමැත්තවල් තියෙනවා කියමුකෝ කාට හරි. ඒත් මේක මගේ කාරණාවක් නෙමෙයිනේ. මෙය භාග්‍යවතුන් වහන්සේ මේ සමාජය මිනිස්සු ශිෂ්ට කරගන්නනේ. අශිෂ්ට ලෝකය, අශීලාචාර ලෝකය ශිෂ්ට ශීලාචාර තත්වයට පත් කරගන්නට වදාළ වටින දේශනාවක්. ඒ නිසා මා ඔබට යෝජනා කරනවා මේ දුර්ගුණය ඔබ ගාව තිබෙනවා නම් පුළුවන් තරම් ඔබ දුරු කරගන්න උත්සාහ කරන්න. දෙදෙනාම දුසිල්වත් වුණොත් කවුරු දිහා බලන්ද ළමයි හැදෙන්නේ? කවුරු දිහා බලන්ද? දෙදෙනාම දුසිල්වත් නම් ඒ ළමයින්ට පේන ආදර්ශය මොකක්ද? කාගේ ගාවද ඒගොල්ලෝ ගාව උපදින දරුවන්ට රැකවරණය හම්බෙන්නේ? හොඳට හිතන්න. ඊළඟට තද මසුරෝ වෙද්ද, ඒ කියන්නේ යම්කිසි මවකුත් පියෙකුත් බිරිඳකුත් සැමියෙකුත් උග්‍ර මසුරුකමකින් යුක්ත නම් ඒ කිව්වේ දිය යුතු වෙලාවේ දෙන්නේ නැත්තම්, පරිත්‍යාග කළ යුතු වෙලාවේ පරිත්‍යාග කරන්නේ නැත්තම්, අත්හැරිය යුතු වෙලාවේ අත්හරින්න නැත්තම්, පිරිනැමිය යුතු වෙලාවේ පිරිනමන්නේ නැත්තම්, ඒ උග්‍ර මසුරු සිතින් යුක්ත දෙදෙනෙක් එකට ජීවත් වෙනකොට ඒ ගෙදර භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මලවුන් දෙන්නෙක් ඉන්න ගයක් වගේ. එක්කෙනෙකුගේවත් නැහැ අතහැරීම, එක්කෙනෙකුගේවත් නැහැ පරිත්‍යාගශීලී බව. දෙන්නම මැරිලා වගේ. මලකඳන් දෙකක්. ශරීරවලට පණ තිබුණට ආධ්‍යාත්මයේ මේ ගිහිල්ලා. ඒ ගෙදර දරුවෝ හොඳ අධ්‍යාපනයක් ලබයිද? තද මසුරු අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ගාව නම් ඉගෙන ගන්න හැදෙන්නේ. දරුවන්ට වියදමක් දරයිදනේ. දරුවෙක් ලෙඩ වුණාම තද මසුරු කමින් ඉන්න අම්මා තාත්තා බෙහෙත් ටිකක් අරන් දෙයිද?
තද මසුරුකමින් ඉන්නවනම් අම්මා තාත්තා කෙනෙක්, ඒ අම්මා තාත්තා දරුවන්ගේ අනාගතය වෙනුවෙන් යමක් කරයිද? අඩුම ඒගොල්ලෝ වෙනුවෙන් දෙයක් කරගනීද? දෙදෙනාම රැස් කරයිනේ. දෙදෙනාම එකතු කරයි. දෙදෙනාම ගොඩ ගහයි. ඒත් ඔබ හිතනවද ඒ දෙදෙනාටවත් ඒගොල්ලෝ ගාව උපදින දරුවන්ටවත් යහපතක් කරගන්න දෙන්නේ කියලා? කිසි කලකවත් නැහැ. මතක තියාගන්න. කිසි කලකවත් නැහැ. අන්තිමට තමනුත් නොකා අනුන්ටත් නොදී දරුවෙකුටවත් සලකන්නේ නැතුව දරුවෙක්වත් හරියට පෝෂණය කරලා හොඳ අධ්‍යාපනයක් දීලා බලා කියා ගන්නේ නැතුව මිය යන අය තමයි බොහොම ඉන්නේ. අදින්න පුබ්බක කියන මසුරු තාත්තා ගාවනේ. එයාගේ බිරිඳ ගැන සඳහනක් බණ පොතේ නැහැ. මං හිතනවා ඉතින් බිරිඳ මසුරුුනේ නැතත් සමහර විටනේ අදින්න පුබ්බකගේ ඒ පුරුෂාධිපත්‍යයෙන් යුක්ත සමාජයේ මට්ට කුණ්ඩලීට කන්න ටික දෙන්න ඒ අම්මට අදින්න පුබ්බක ඉඩ දෙන්න නැතුව ඇති. මට්ට කුණ්ඩලීට පාණ්ඩුව හැදුනට පස්සේ බෙහෙත් ටිකක් අරන් දෙන්න ඒ අම්මා කොච්චර හීල්ලුවත් කොච්චර ඇඬුවත් වැළපුණත් පිරිමි මූලිකත්වය පුරුෂ ආධිපත්‍යයෙන් යුක්ත ඒ සමාජයේ මට්ට කුණ්ඩලීගේ අම්මට කරන්ට දෙයක් නැති වෙන්න ඇති. බොහෝ විට ඒ වගේම කියන්න බෑ සමහර විට මට්ට කුණ්ඩලීගේ තාත්තා වගේම අදින්න පුබ්බක වගේම මට්ට කුණ්ඩලීගේ අම්මත් තවත් මසුරු කාන්තාවක් වුණාද කියලා. ඇය තමන්ගේ ළමයාට කන්න දුන්නේ නැද්ද කියලා අපි දන්නේ නැහැ. ඇයත් නොකා සමියත් නොකා දරුවටත් කන්න නොදී ඉන්න. නැත්තම් කොහොමද මට්ට කුණ්ඩලී තරුණ වියේම පාණ්ඩුවෙන් මැරෙන්නේ? निराहारකම නිසා මිය යන්නේ. අපේ රටෙත් තාම ඒ වගේ අවාසනාවන්ත අවස්ථා අපිට ආරංචි වෙනවා. ඒනම් හැබැයි තාත්තා මසුරු හින්දා නෙමෙයි, අම්මා මසුරු හින්දා නෙමෙයි. ඒ අපිට ආරංචි වෙච්ච ඒ බඩගින්නේ මිය ගියපො පවුල්වල දිලිඳුකමනේ, දරිද්‍රතාවය, උග්‍ර දරිද්‍රතාවය, දරුවෙකුට අවශ්‍ය කරන පෝෂණය නොලැබී යෑම, අවශ්‍ය කරන ආහාර ටික නොලැබී යාම, න්‍යාදී කාරණා මත කලාතුරකින් වුණත් අපේ රටෙත් ඉඳලා හිටලා හෝ දරුවෙක් මිය යන අවස්ථා අපි අහන්නේ නැතුව නෙමෙයි. ලෝකේ බොහෝ රටවල් වල දරුවෝ මැරෙනවා. අම්මලා හූල්ලද්දි, තාත්තලා හූල්ලද්දි, අඬද්දි වැළපෙද්දි. ඒගොල්ලෝ මසුරෝ නිසා නෙමෙයි. ඒගොල්ලෝ අදින්න පුබ්බක පරපුරේ නිසා නෙමෙයි. ඒගොල්ලෝ මච්චරිය කෝසිය පරපුරේ නිසා නෙමෙයි. බලවතුන් විසින් සූරා කනු ලැබූ එක් පැලන්තියක් විසින් සියල්ලම දසම ගණනක පිරිසක් සියල්ලම අත්පත් කරගෙන තව පිරිසක් දුගී භාවයේ හිනි පෙත්තටම තල්ලු කරලා දාපු ඒ සමාජ දේශපාලන සංස්කෘතිය, ඒ ආර්ථික ක්‍රමය බොහෝ රටවල් වල දරුවෝ අම්මල බලන් ඉඳිද්දී මන්ද පෝෂණයෙන් මිය යන තත්ත්වයට පත් කරලා තියෙනවා. සමහර මහද්වීප කාන්තාර බවට පත් වුණානේ. සමහර මහද්වීපවල ශාරය උරාගෙන ගිහිල්ලා එහි තිබිච්ච සියලු ධන සම්පත් උරාගෙන ගිහිල්ලා බොහෝ බලගතු රටවල් තමන් සුරක්ෂිත වුණා. අද මන්ද පෝෂණයෙන් මියදෙන බොහෝ මිනිස්සු එවැනි රටවල් වල ඉන්න බව, බොහෝ දරුවෝ ඉන්න බව අපි අමතක නොකර යුතුයි. ඒත් ඒ සූරා කාපු රටවල් වල උනත් ගත්තොත් පොදු ජනයට එහෙම හැඟීම් නැහැ. ඒ රටවල් වල බිහි වෙච්ච පාලකයෝ ඒක කළේ. පොදු ජනයා දුක් වෙනවා එහෙම මිනිස්සු මිය යනවා දැකලා. ඔවුන් මාසෙකට කීයක් හරි ඩොනේට් කරනවා ඒ රටවල් වල මිනිස්සුන්ට කැම ටික යවන්න. ලෝක සෞඛ්‍ය සංවිධානයට ආධාර කරනවා. වෙනත් සමාජ සේවා ආයතන වලට $1 එකක් හරි මාසෙකට පරිත්‍යාග කරනවා
ඒ මොකද මන්ද පෝෂණයේ මිය යන මිනිස්සු දකින්නකොට ඒ ඇති වෙන වේදනාව හදවතක් තියෙන හැම මිනිහෙකුටම තියෙන නිසා. හැබැයි සමහර වෙලාවට අම්මත් මසුරු නම් තාත්තත් මසුරු නම් පරිත්‍යාගශීලී නැත්තම් ඒ ගෙදර දරුවෝ මන්ද පෝෂණයෙන් මියදෙන්න පුළුවන්. ඒ විතරකුත් නෙමෙයි. ඒ ගෙදර දරුවන්ට හොඳ අධ්‍යාපනයක් නොලැබෙන්න පුළුවන්. ඒ ගෙදර ඉන්න වැඩිහිටියන්ට, එක්වේ සැමියාගේ අම්මා තාත්තට, බිරිඳගේ අම්මා තාත්තට ඊටාම අවාසනාවන්ත ඉරණමක් අත් වෙන්න පුළුවන්. මොකද ඡාග ගුණයක් නැති මසුරු කමින් යුක්ත දරුවෝ ගාව කොහොමද වැඩිහිටියෙකුට හොඳ පෝෂණයක් ලැබෙන්නේ? වයෝ වෘද්ධයට කොච්චරනම් හොඳ පෝෂණයක් ඕනිද? හොඳට බෙහෙත් ටික ඕනිද? ඒගොල්ලන්ට හොඳ සෞඛ්‍ය ආරක්ෂිත වටපිටාවක් ඕනිද? ඒත් මසුරුකම පිරුණු බිරිඳක් රජ වෙච්ච ගෙදරක, මසුරුකම පිරුණු සැමියෙක් රජ කරන ගෙදරක වැඩිහිටියොත් අනාරක්ෂිතයි, දරුවොත් අනාරක්ෂිතයි. ඒ ගෙදර මිනිස්සු මැරිච්ච මිනිස්සු. ඒ ගෙදර මිනිස්සු මල කඳන් වගේ. පංචස්කන්ධ තියෙනවා, ඒත් මල කඳන් වගේ. ඒක තමයි යථාර්ථය. ඒක තමයි යථාර්ථය. ඒ නිසා හොඳට ඔබ මේවා තේරුම් ගන්න. හොඳට මේවා අවබෝධ කරගන්න. අපේ බුදුහාමුදුරුව අපිට කිව්වේ මැරිච්ච උන් වගේ ඉන්න කියලා නෙමෙයි. මල මිනිස්සු වගේ ඉන්න කියලා නෙමෙයි. තමන්ගේ ආධ්‍යාත්මයට, තමන්ගේ ආත්මයට පණ දෙන්න ඕන මිනිස්සු. ඒක ලැබෙනවා සීලවන්තකමෙන්. මොකද සීලවන්තකම තමන් තුළ තියෙනකොට ඔබේ ආධ්‍යාත්මය තුළ ඔබ සමාජයට අපරාධ කරන්නේ. ඔබ එක ජීවත් වෙන අයට අපරාධ කරන්නේ. ඔබගේ ගාව මසුරුකම නැති වෙනකොට, ඔබ මේ සමාජයට, ඔබත් එක්ක ජීවත් වෙන අයට ඔබ පරිත්‍යාගශීලී වෙනවා. ඔබ උන්ව පෝෂණය කරනවා. ඔබ උන්ව රැක බලා ගන්නවා. අපි කවුරුත් ඒක කරන්න ඕන. ගිහි වුණා, පැවිදි වුණා, අපි කවුරුත්. අපි කාගෙත් ගාව මේ දුර්ගුණ මේ සමාජය දකින්න පුළුවන්. බොහෝ අවස්ථාවලනේ ධනයට තියෙන තණ්හාව විසින් ගිහි පැවිදි ભેදයක් නැහැ. උගත් නූගත් ભેදයක් නැහැ. කවුරුත් ගොඩක් පිරිහිලා ඉන්නේ. ධන තෘෂ්ණාව උග්‍ර ලෙස ඔළුවට ආවම නැති බැරි මිනිහා බඩගින්නේ මිය යද්දි, බෙහෙත් ටික ගන්න නැතුව ඉඳිද්දි, නොබල ඉන්න අවස්ථා, මගාරින අවස්ථා අපි කොච්චර දකින්නවද? ඒ නිසා මට පුළුවන් දේ කළ යුතුයි. ඔබට පුළුවන් දේ කළ යුතුයි. අපි අපේ ආධ්‍යාත්මය මසුරුකමෙන් පුරව ගත්තොත්, මතක තියාගන්න, අපේ වගේ රටවල් වල මිනිස්සුන්ට චුට්ටක් හරි ලැබෙන කෙනා, චුට්ටක් හරි තියෙන කෙනා උදව් නොකර හංගගත්තොත් අපි ලොකු අනතුරකට යනවා. අපේ සමාජය හරි අසරණ තත්ත්වයටපත් වෙනවා. නැති බැරි මිනිස්සුන්ගේ ප්‍රශ්න තියෙනවා. ඒ මිනිස්සුන්ගේ විනයක් නැතිකමේ ගැටලුව ඒව තියෙනවා. ඒ වුණත් දැන් බලන්නනේ, මගේ ඇස් දෙකට කඳුළු ආව එක දරුවෙක් සියදිවි නසාගෙන කියලා පත්තරයක පළවෙච්ච එකක් ෂෙයා වෙලා තිබුණා. ඒ දරුවා සියදිවි නසාගෙන තියන්නේ ඇයි? ඔන්ලයින් පන්තිවලට සම්බන්ධ වෙන්න දුරකථනයක් නැහැ කියලා. එහෙම තමයි පත්තරේ පළ වෙලා තිබුණේ. බලන්න, නැති බැරිකම විසින් අපේ දරුවන්ට අත් කරන ඉරණම, ඇති නැති පරතරය විසින් අපේ දරුවන්ට අත් කරන ඉරණම, ඒ හීනමානය අනිත් අය ඉගෙන ගනිද්දි Tamante අවස්ථාව නැති වෙනකොට කොච්චරනම් ඒ දරුවා විඳවන්න ඇද්ද? මම ඒ සත්‍ය తත්වයේ දන්නේ පත්තරයක ප්‍රධාන පෙළේ පුවත්පතක පළ වෙච්ච ප්‍රවෘත්තියක්.
මේ වාරිය පොළ දිහා. ඒ දරුවා මිය යන්නේ සියදිවි නසා ගන්නේ. ඒ සඳහන් කරනවා ඒ දරුවට ඔන්ලයින් ඉගෙන ගන්න ෆෝන් එකක් නැති නිසා. ඇත්ත වශයෙන්මනේ කල්පනා කරන්න අවුරුදු 70 ගාණක් අපේ රට පාලනය කරපු පාලකයෝ කොච්චර අසාර්ථක මිනිස්සුද කියලානේ. අඩුම මේ මිනිස්සුන්ට සමාන අධ්‍යාපනයක්වත් රටේ සියලු දරුවන්ට දෙන්න පුළුවන් තත්වයක් උදා කරන්න ඔය එක මිනිහෙක් සමත් වෙලා නැහැ. ඒකනේ දරුවෝ ඒ තත්වෙට වැටෙන්නේ. මම මේ බණහන අපේ පුතාලට දූලට සිහි කරනවා. දෙයක් Tamanට අහිමි වුණා කියලා සියදිවි නසා ගන්න යන්න එපා කවදාවත්. ඔබ තියෙන විදියට යාළුවෙකුගෙන් හරි සටහනක් ඉල්ලගෙන යාළුවෙක් හමු වෙලා යාළුවෙක්ගේ ගෙදරට ගිහිල්ලා හරි පාඩම් පොත් ටික ඉල්ලගෙන එයාගෙන් පාඩමක් අහගෙන පුළුවන් විදියට විභාගෙ ලියන්න. කාර්මික තාක්ෂණික විද්‍යාල තියෙනවා. O level විභාගේ හොඳටම පාස් වුණේ නැතත් ඒවට හරි යන්න. ගිහිල්ලා තාක්ෂණික දැනුමක් ඇති කරගන්න. ඒවට ලොකු මුදල් යන්නේ නැහැ. ඒ නිසා අපේ දූල පුතාලට බනහන දරුවන්ට මම යෝජනා කරනවා කවදාවත් දෙයක් Tamanට නැයි කියන එක මත හීනමානයකටපත් වෙන්න එපා. ඒක Tamanගේ අභියෝගය කරගන්න. Taman අනිත් අයටත් උදව් කරන්න පුළුවන් තත්වෙට Taman දියුණු වෙනවා කියන එකට හිත හදා ගන්න. ඒකයි අපේ පුතාලා දූලා කරන්න ඕන. අපි බොහොම දුප්පත් පවුල්වල ඉපදිච්ච අය. අපේ අම්මා තේදලු කැඩුවේ අපි චූටි කාලේ. අපේ තාත්තා වත්තේ කානු කපපු ගල් වැටි බැඳපු කම්කරුවා. මහ දේවල් තිබුණේ නැහැ. හැබැයි ඒ හැම එකක් ඇතුළෙම අපේ අම්මා තාත්තා අපිට කියපු දේ තමයි ඉගෙන ගත්තොත් ඔක්කොම හරියනවා කියලා. මහා සම්පත් තිබුණේ අපි ඉගෙන ගනිද්දී. මහා අවස්ථා තිබුණේ නැහැ. ඒත් වීරිය තිබුණා. අදිෂ්ඨානය තිබුණා. ඉගෙනගෙන විශ්වවිද්‍යාලයට යන්න ඕනි කියන හැඟීම අපිට තිබුණා. එතනින් අපේ ජීවිත අනිත් පැත්තට හරව ගන්න පුළුවන් කියන අපේ අම්මා තාත්තට සලක ගන්න. අපේ වැඩිහිටියන්ට සලක ගන්න පුළුවන් කියන හැඟීම අපිට ආවා. ඒ අරමුණ තිබුණා. තමන්ට දේවල් නෑ කියන එක මත නම් මම යෝජනා කරනවා ජීවිතයට හානි කරගන්න දරුවෙක් වෙන්න එපා. ඒක අභියෝගය කරගන්න. හිතා ගන්න ඔළුවට ඇති කරගන්න අදහසක්. මම කවදා හරි හොන්දට ඉගෙනගෙන මං වගේ දුප්පත් අයට නූතන තාක්ෂණය පාවිච්චි කරලා ඉගෙන ගන්න පුළුවන් සමාජයක් ගොඩනගනවා කියලා. මම ඉගෙනගෙන මගේ පැත්තෙන් යමක් කරනවා කියලා. මම යෝජනා කරන අපිට රටවල් වල රැකී ආරක්ෂා කරන ජීවත් වෙන අයට තමන්ගේ ගමේ තමන්ගේ ලංකාවේ ගමේ යම්කිසි දුගී දුප්පත් පවුල් වල දරුවෝ ඉන්නවා නම් ඇත්තටම ෆෝන් එකක්වත් නැතුව ඉගෙන ගන්න පහසුකමක් නැතුව මේ කාල පරිච්ඡේදය තුල ඇත්තටම හොයලා බලලා ඒ වගේ උදව් කරන්න. පොත් පැන්සල් ටිකක් අරගෙන යවන්න. මොකද තමන්ගේ ගම ගැන තමන් දන්නවනේ. තමන්ගේ ගමේ නැති බැරි කෙනා කවුද කියලා දන්නවා. පිටරටක ඉන්න කෙනෙකුට ඒක ඉච්ඡරම දුෂ්කර දෙයක් නෙමෙයි. චූටි මුදලක් හරි වෙන් කරන්න. ඔබේ දූල පුතාලට ඔබ කොච්චර වේදම් කරනවද? ඔබේ දූල පුතාලට කියලා දෙන මේ ළමයි ඔය රටවල් වල හැදෙන ළමයින්ට හොඳ සිත් තියනවානේ. ඒ දරුවන්ට කියලා දෙන්න. ඔයාගේ උපන්දිනේට හම්බ වෙන තෑගි වලින් අපි දුප්පත් ලංකාවේ දුප්පත් ළමයි ටිකකට උදව් කරමු කියලා. කාගෙන්වත් හොයන්න ඕනේ නැහැ. තමන්ගේ ගමෙන්ම හොයාගන්න පුළුවන්. තමන් ඉපදිච්ච ගමෙන්. තමන් ගියපු දුප්පත් ඉස්කෝලෙන් අවශ්‍යතාවයේ තියෙන ළමයා හොයාගන්න එක අමාරු නෑ. අපි කවුරුත් උදව් කරන්න ඕන. මාත් කරනවා. හැම එකක්ම Facebook දාන්නේ නේ. හැම එකක්ම කියන්නේ මෙන්න මෙච්චර දුන්නා අච්චර දුන්නා කියලා.
ඒත් හැම මාසෙම දන් දෙනවා. හැම මාසෙම දුප්පත් දරුවන්ට උදව් කරනවා. හැම මාසෙම දුප්පත් මිනිස්සුන්ට යමක් දෙනවා. ඒ පොඩි හාමුදුරුවලා විශාල ප්‍රමාණයකුත් දුප්පත් පන්සල්වල ඈත පිටිසර ගම්දනව්වල මහාන වෙච්ච පොඩි හාමුදුරුවලා අපේ සේනාසනයට ගෙන්නගෙන ඒගොල්ලොන්ට සියලු පහසුකම් ටික දීලා උගන්නන ගමන් දුප්පත් අයත් හොය අපි උදව් කරනවා පුළුවන් විදියට. අපි කවුරුත් හිතනවා නම් අපි කාටත් තියෙන දෙයින් යමක් දෙන්න පුළුවන්. ඒකට දුරු කරගන්න ඕනේ මොකක්ද? මසුරු සිත. ඔක්කොම හංග ගන්න හිතන. ඔක්කොම ගොඩ ගහ ගන්න හිතන. ඔක්කොම මට තමයි කියලා හිතන. ඒ සිතුවිලි අපි ටිකක් පාලනය කරගන්න ඕනේ. මොකද තමන් මතක් කරගන්න තමන්ගේ අතීතය. තමන්ගේ අතීතය මතක් කරගන්න. තමන් කොච්චර අමාරුවෙන්ද තැනකට ආවේ කියලා මතක් කරගන්න. එතකොට තව කෙනෙකුට අඩියක් හරි උඩට එන්න ශක්තිය දෙන්න පුළුවන්. ඒත් ශක්තිය තමන් දීලා ඒගොල්ලෝ කාගෙන්වත් ස්තුතියි කියන වචනේවත් අපේක්ෂා කරන්න එපා. දකුණු අත දීපු දේ වම් අතටවත් දැනගන්න ඕනේ නැහැ. නොහොල්මනේ දෙන්න. දීලා අතාරින්න. ඒ ගුණය gedara දියුණු කරන්න. ඒ ගුණය අම්මා ගාව තිබුණොත්, ඒ ගුණය තාත්තා ගාව තිබුණොත්, ඒ පරිත්‍යාගශීලී බව ඒක හරියටම භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. මොකක්ද? සීලවන්ත දෙදෙනෙක් එක ගෙදරක ඉන්නකොට දේවතාවෙක් දේවතාවියක් එක්ක ඉන්නා වගේ. දුස්සීලවන්ත දෙදෙනෙක් එක ගෙදරක ඉන්නකොට මලමිනී දෙකක් එකට තියනවා වගේ. පරිත්‍යාගශීලී දෙන්නෙක්, මසුරු නැති දෙන්නෙක් එකට ජීවත් වෙනකොට එක ගෙදර එක භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. භාග්‍යවතුන් වහන්සේ අපිට පෙන්වලා දෙනවා ඒක දේවතාවෝ දෙන්නෙක් නේ. දේවතාවෙක් දේවතාවියක් එක්ක ඉන්නා වගේ මසුරුකම නැති දෙන්නෙක් එකට ගෙදරක ජීවත් වෙනකොට ඒ දරුවන්ට හම්බ වෙලා තියෙන දේවතාවක් වගේ අම්මා කෙනෙක්, දේවතාවියක් වගේ අම්මා කෙනෙක්, දේවතාවෙක් වගේ තාත්තා කෙනෙක්. හැබැයි මසුරු කන්නේත් නැති, කාටවත් දෙන්නෙත් නැති, හැමදේම ගොඩ ගහන, අත්තම්මට සියට සලකන්නේත් නැති. එහෙම දුර්ගුණ සහිත අම්මෙක් තාත්තෙක් නම් එක ගෙදරක ඉන්නේ. ඒ දරුවෝත් අවාසනාවන්තයි. ඒ අත්තම්මසියත් අවාසනාවන්තයි. මොකද ඒ ගෙදර ප්‍රබලකම හම්බ වෙලා තියෙන්නේ මසුරු කමෙන් පිරුණු දෙන්නෙකුට නම්. එනිසා මේවා තේරුම් ගන්න. අපි වෙනස් වෙනවා මිසක ලෝකෙ වෙනස් කරන්න හරි අමාරුයි. අපි පුළුවන් විදියට වෙනස් වුණොත්, අපි පුළුවන් විදියට අනිත් අයට ශක්තියක් වුණොත්, දායකත්වයක් දුන්නොත් ජීවිත ගොඩනගා ගන්න, දායකත්වයක් දුන්නොත්, උන්ගේ ජීවිත ඔසවා තබන්න අපි යමක් කළොත් ලෝකෙ චුට්ටක් හරි වෙනස් වෙලා තියෙයි. ඒක අපි නොහොල්මනේ හරි මහා ප්‍රසිද්ධිය දීගෙන නෙමෙයි. අපි සත්‍ය නැතුව අපි කරගෙන යමු. ඒක අපි කරන්න ඕන. අපි නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්තු අය. මේ රටේ මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් මම ඉගෙන ගත්තේ. මම නම් පැවිද්දෙක් විදියට මට උදව් කරපු සිව්පස්සේ දීපු දායකයෝනේ මට ආචාර්ය උපාධියක් දක්වාම ඉගෙන ගන්න උදව් වුණේ. ඉතින් මගේ මුළු ජීවිතේම ඒ දායකයෝ ඒ මට උපකාරවත් වෙච්ච සමාජ මිනිස්සුන්ට මගේ දැනුමෙන්ද මට ලැබෙන දෙයින්ද මා උපකාර කළ යුතු ජීවත් වෙන තාක්කල්. මොකද මම නිර්මාණය වෙන්නේ අධ්‍යාපනිකවනේ. සමාජයේ දායකත්වයේ මං කොහොමද දැඩි ආත්මාර්ථකාමියෙක් වෙන්නේ? මං කොහොමද තනියෙන් මං ගැන විතරක් හිතන්නේ? එතකොට මගේ හෘදය සාක්ෂිය මොකද්ද? ඒක හොඳට තේරුම් ගන්න. ඔබත් හිතන්න. ඔබ තනිවම හැදුන්නේ බහුතරයක් දෙනා නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්තු අය. බාලාංශේ ඉඳලා විශ්වවිද්‍යාල ඉවර වෙනකම්ම
රටේ මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් ඉගෙන ගත්තු අය. අපිට යුතුයකමක් තිබෙනවා. දරුවන්ට හරි උදව් කරන එක. දරුවන්ට හරි උපකාර කරන එක අපේ යුතුයකමක්. ඒක අපේ සමාජ වගකීමක්. අපි මස්සුරු නොවි ඒ කටයුත්ත කළ යුතුයි. ගෙදරක මසුරු කමින් තොර දෙදෙනෙක් ඉන්නව නම් ඒ දෙදෙනා මවක් සහ පියෙක්, සැමියෙක් සහ බිරිඳක්, දේවතාවෙක් සහ දේවතාවියක් ඉන්න ගයක් එය. එතෙන්ට ඔබ හොඳට අවබෝධ කරගන්න, ඔබේ හිත් හදාගන්න, ඔබේ ජීවිතය එතෙන්ට දියුණු කරගන්න. මහරහතන් වහන්සේලා වීම ඒක පුළුවන්කම තිබුණොත් කරගන්න දෙයක්. ඒකට වීරිය කරන්න. ඒත් අඩුම අපි ගාව කරුණාවනේ, දයාව, මනුෂ්‍යකම, පරිත්‍යාගශීලී බව, අසරණයින්ට පිහිට වෙන ගුණය, සමානාත්මතාවය. දුප්පත් මිනිහා ගාව එක රූපෙකුත්, පොහොසත් මිනිහා ගාව තව රූපෙකුත් එක්ක හැසිරෙන්නේ නැති ඒ සමානාත්මතා ගුණය. මේවා පැවිද්දෝ විදියට, ගිහියෝ විදියට අපි කවුරුත් දියුණු කරගත යුතු දේවල්. අපි කවුරුත්. එකට ભેදයක් නෑ. අපි හැමෝම ඒ ගුණ දියුණු කරගන්න ඕන. ඊළඟ කාරණේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා යම්කිසි ගෙදරක අමතාත්තා බිරිඳත් සැමියා දෙදෙනාම ශ්‍රමණක් බ්‍රාහ්මණයින්ට ආක්‍රෝෂ කරන්නෝ වෙද්ද. ඒකේ අදහස ආධ්‍යාත්මික ජීවිතයක් ගත කරන, ආධ්‍යාත්මික ජීවිතයකට මඟ පෙන්වන, එවැනි ආධ්‍යාත්මික ජීවිතයක් තුල පුහුණු වෙමින් ඉන්න අයට අපි කියන ශ්‍රමණක් බ්‍රාහ්මණයෝ කියලා. ආගමික උතුමන් කියලා කියමුකෝ. එවැනි ඇත්තන්ට ආක්‍රෝෂ පරිභව කරනවා නම්, නිතරම බැන නින්දා පහස කර දොස් කිය සාප කර නම් යම් ගෙදරක අම්මා කෙනෙකුත් තාත්තා කෙනෙකුත් දෙදෙනාම ඉන්නේ. ඒ ගෙදරට කොතනින්ද ආධ්‍යාත්මය හසුරුවා ගන්නට අවශ්‍ය කරනනේ මඟ පෙන්වීම ලැබෙන්නේ. ඔබට චෝදනා තියෙනවා හාමුදුරුලා ගැනනේ, ගොඩාක් තියෙන චෝදනා. මම කියවනවා සමහර වෙලාවට අපේ ධර්ම දේශනාවලට යටින් සමහර අය කමෙන්ට් කරලා තියෙනවා. ඒගොල්ලන්ට මොකුත් අපිට කියන්න බෑ, අපිට දොස් කියන්නත් බෑ. හාමුදුරුලා ආත්මාර්ථකාමී, හාමුදුරුලා එක මිනිස්සුන්ට එක විදියට සලකන්නේ. ධනය බලය ගාව හාමුදුරුලා නැමෙනවා. දේශපාලකයින්ට කඩේ යනවා. මේ විදියට විවිධ චෝදනා සහිත කමෙන්ට්ස් අපි දකිනවනේ. ධර්ම දේශනාවක අවසානයේ වුණත් මම දැකලා තියෙනවා. අපේ මිනිස්සුන්ට දොස් කියන්නේ. මොකද ඒ මිනිස්සුන්ට සාධාරණ ද්වේෂයක් උපදින්න එවැනි අත්දැකීම් ඇතිනේ. ඒත් හැම හාමුදුරුවෝම එහෙම නෙමෙයි. අපේ රටේ මොනතරම් සාමින්හන්සලා දුප්පත් මිනිස්සුන්ට උදව් කරනවද? නොකරන අය ඇති. ඒ ඔබට අත්දැකීම ලැබිලා තිබෙන්නේ ඔවුන්ගෙන් පමණයි. එතකොට ඔබ පොදුවේ හැම හාමුදුරුවම පහත්ම කෙනෙක් ලෙස, ආත්මාර්ථකාමීම කෙනෙක් ලෙස, බලවතුන්ට විතරක් උදව් කරන, දුප්පතා ගැන හිතන්නේ නැති කෙනෙක් ලෙස හැම හාමුදුරුවම මැනලා ඔබේ ගෙදර පොදුවේ පැවිද්දට නින්දා පහස කරනවා නම්, කතෝලික ඇත්තෝ, ක්‍රිස්තියානි ඇත්තෝ තමන්ගේ ආගමික ගුරුවරු ෆාදර්ස්ලානේ නැත්නම් නන්ලා ඒගොල්ලොන්ට නින්දා පහස කරනවා නම්, ආක්‍රෝෂ පරිභව කරනවා නම් ගේ ඇතුලේ ඒක ලොකු අනතුරක් කර ගැනීමක්. ඒත් මම ඔබට යෝජනා කරනවා, ඔබට ඕන නම් ඔබට කරගෙන යන්න පුළුවන් එහෙම. ඔබ කියයි ඒගොල්ලොන්ගේ හැටි එහෙම ඉඳ තමයි අපි කියන්නේ කියලා. ඔබේ අත්දැකීම හාමුදුරුවලා 10 දෙනෙක් ගැන එහෙම වුණත් හාමුදුරුවලා 30000ක් ලංකාවේ ඉන්නවා. ඔබ හිතනවාද 30000 මෙහෙමයි කියලා? තමන්ට ලැබෙන දේ දුප්පත් මිනිස්සුන්ට දෙන කොච්චර හාමුදුරුවලා ඉන්නවද? අවංකවම සීලයක් ගුණයක් පුරාගෙන ඉන්න හාමුදුරුවලා කොච්චර ඉන්නවද?
ඔබ දකින්නේ මේ ටීවී වල පේන හාමුදුරුවලා ටිකනේ. ඔයිස් කට් ටිකක් දෙන සායනාංශලා විතරනේ ඔබ දකින්නේ. ධර්ම දේශනා කරන සායනාංශලා විතරනේ ඔබ දකින්නේ. ඒත් කොච්චරනම් යහපත් ස්වාමින් වහන්සේලා ගම්වල නගරවල වැඩ සිටිනවද? සුනාමි එනකොට වෙනත් වසංගත එනකොට තමන්ගේ පන්සලේ තිබුණු දේ දුගී දුප්පත් මිනිහට දීපු ධර්මශාලාව ගමේ අසරණ වෙච්ච මිනිහට නවාතන බවට පත් කරපු සායනහන්සලා කොච්චර ඉන්නවද? මම ඔබට යෝජනා කරනවා යම් කිසි සායනහන්ස කෙනෙක්ගේ දුර්ගුණයක් තියෙනවා නම් උන්වහන්සේට කෙලින්ම ඒ චෝදනාව කරන්න. ඒත් අපි දිගින් දිගටම ගේ ඇතුලේ අපේ ආධ්‍යාත්මික ගුරුවරුන්ට පොදුවේ තුනුරුවන්ට පුද්ගලික ප්‍රශ්න තියෙන්න පුළුවන් හාමුදුරුවෝ ගැන. මං ගැන පුද්ගලික අකමැත්තවල් අමනාප තියන අය ඉන්න පුළුවන්. ඒ පොදුවේ තුනුරුවන්ට ආක්‍රෝෂ පරිභව කරන තත්යකට ගයක්පත් වුණොත් මතක තියාගන්න. එහෙම බැන්න කියලා එහෙම නිନ୍ଦා පහස කළා කියලා ඒ හාමුදුරුවෝ වෙනස් වෙන එකකුත් නැහැ. හැබැයි ගොඩාක් මේ සමාජයේ බිඳ වැටේ. මොකද ඊළඟ પરම්පරාව ධම්ම අධ්‍යාපනය ධර්මයක් ඉගෙන ගන්නට තියෙන කැමැත්ත කොම නැති වෙලා යයි. හාමුදුරුවෝ දැනගන්න ඕනේ ආදර්ශයක් ඇතුව පැවිද්දෙක් විදියට ඉන්න. පැවිදිකමේ ගුණය රැකගෙන ඉන්න. ඒක ගැන කිසි විවාදයක් නැහැ. ඒක හාමුදුරුවෝ කළ යුතුමයි. අපි අපේ පොඩි හාමුදුරුවෝ හදනකොට අපි කියලා දෙන්නේ ඒක. කවදා හරි ලොකු හාමුදුරු කෙනෙක් වුණොත් පන්සලක, නායක හාමුදුරු කෙනෙක් වුණොත් ගමක පළාතක කොහොමද භික්ෂුවක් විදියට ඉන්න ඕනි කියලා. ඒත් මතක තියාගන්න. එහෙම දුර්ගුණ සහිත අය යම් පිරිසක් දකිනකොට අපි කලබල වෙලා දඟලන දැඟලිල්ලෙන් අපි කරන යම් දේවල් වලින් අපේ දරුවොත් ශාසනයෙන් අයින් වෙයි. කෙනෙකුට හිතෙනවා නම් ඔය ශාසනය අපිට ඕනේ නැහැ. අපි ඔය හාමුදුරුවෝ විශ්වාස කරන්නෙත් නැහැ. ඒගොල්ලෝ ගාවට ළමයි යවන්නෙත් නැහැ. ඒක ඔබේ පුද්ගලික කාරණයක්. ඒකට අපිට කිසිම ආකාරයක බලපෑමක් හෝ මුකුත් කියන්න බෑ. ඒක ඔබේ කැමැත්ත. ඒක ඔබේ තීරණය. නමුත් මා ඔබට සිහි කරනවා ලංකාව මෙච්චර හරි රැකුනේ තුනුරුවන් එක්ක ගියපු ගමන නිසා බව. තුනුරුවන් එක්ක ගියපු. තුනුරුවන් අනුගමනය කරගෙන ඒ ධර්ම මාර්ගය අනුගමනය කරගෙන ගියපු ගමනෙන් තමයි අපි ආපු දුරක් ආවේ. නැතුව ඔය කලින් කලට පත්වෙච්ච පාලකයෝ හින්දා නෙමෙයි රට ඉස්සරහට ගියේ. තුනුරුවන් එක්ක තුනුරුවන් මුල් කරගෙන ගියපු ගමනේ. සායනහන්සලට දැන් ගොඩාක් දේවල් තේරුම් ගන්නට කාලය ඇවිල්ලා. ගොඩාක් දේවල්. දැන් ස්වාමීන් වහන්සේලා තේරුම් නොගත්තොත් අපි මොකක්ද කළ යුත්තේ මොකක්ද නොකළ යුත්තේ කියලා තවත් මිනිස්සු මේ ශාසනයෙන් ඈත් වෙලා තමන්ගේ දරුවොත් ඈත් කරන තත්වෙට යන්නේක වළක්වන්න බෑ. ඒක සායනහන්සලා තේරුම් ගත යුතු දෙයක්. අපි ලොකු අනතුරක් අභියස ඉන්නේ. පුද්ගලිකව අපිට ලැබෙන නොලැබෙන දේ නෙමෙයි වැදගත්. ශාසනය නිසා නේද? ශාසනය නිසා මතක තියාගන්න බොහෝ දෙයක් අපේ પરම්පරාවට ලැබෙනවා. ඊළඟට උපදින දරුවන්ට ලැබෙනවා. මේවා අවබෝධ කරගත්ත හොඳ සත්පුරුෂ බෞද්ධයෝ ඉන්නවා. එහෙම ඉන්නවා. ශ්‍රමණේක්ගේ, පැවිද්දෙක්ගේ, පූජකතුමෙක්ගේ, ආගමික ගුරුවරයෙක්ගේ දුර්ගුණයක් දැක්කම පුද්ගලිකව කියලා දෙනවා. ඒ ස්වාමීන් වහන්සේත් එක්ක හෝ ඒ ආගමික නායකයෙක් එක්ක වැඩ කරන්න කැමති නැත්නම් අයින් වෙනවා. ඒ දරුවන්ගේ හිත්වලට විස පිරෙන විදියට වැඩ කරන්නේ. මොකද ඒගොල්ලෝ දන්නවා මේ ශාසනයේ මේ හාමුදුරුවන්ට සාර්ථක වෙන්න බැරි වුණාට පැවිද්දෙක් විදියට කවදා හරි දවසක මේ ශාසනය තුල යහපත් සායනහන්ස කෙනෙක්
කරන මඟ පෙන්වීම අපේ දරුවන්ගේ මෙලොව පරලොව ජීවිතයට අවශ්‍යයි කියලා. තමන් හදන දරුවා අපායගාමී නොවි තමන් හදන දරුවගේ අනාගතයේ වාසනාවන්ත කරන්නට නම් ආධ්‍යාත්මික ගුරුවරු සමාජෙ ඉන්න ඕනි කියලා. ඒක බුද්ධිමත් මිනිස්සයා තේරුම් අරන් තියෙනවා. ඒ හින්දා තමයි මේ ශාසනය මේ සමාජය තව තවත් නේද? තව තවත් රැකිලා චුට්ටක් හරි ඉස්සරහට යමින් තිබෙන්නේ. ඒ හින්දා මම ඔබට යෝජනා කරනවා තාම බුද්ධිමත් වෙන්න කියලා. ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්න නැතුව නෙමෙයි. හිතන්න. රටක්ම පිරිහෙද්දිනේ. මුළු සමාජයක්ම පිරිහිලා යද්දී කෙලෙස් සහිත කෙලෙස් නැති කරගන්න වීරිය කරන පිරිසක් තමයි ශාසනයේ ඉන්නේ. ඒ ශාසනය විතරක් අමුතුවෙන් පරිපූර්ණව 100% රැකිලා තියෙයි කියලා හිතන්න එපා. එහෙම වෙන්නේ නැහැ. මුළු මහත් සමාජ දේහයම කුණු වෙලා යනකොට උඩුගම්බලා පීනන්න සමත් හාමුදුරු කෙනෙක් නිර්මාණය වුණොත් ඒක අපි කාගෙත් වාසනාව. ඒත් බොහෝ වෙලාවට හාමුදුරුවොත් ඒ කුණු වෙච්ච සමාජ ක්‍රමයේම කොටසක් වෙන්න පුළුවන්. ඒත් අපි එහෙමයි කියලා ශාසනය විනාශ කරගත යුතු නැහැ. මොකද මේ ශාසනය තිබුණොත් ධර්මයේ තිබුණොත් ධර්ම ගෞරවයේ තිබුණොත් බුද්ධ ගෞරවයේ තිබුණොත් අපේ දරුවෝ තුල ඒ දරුවෝ තුලින්ම උතුම් පැවිද්දෙක් බිහි වෙන්න පුළුවන් නේ. උතුම් ධර්මය ප්‍රගුණ කරන කරුණාව දයාව සහිත උතුම් පැවිද්දෝ ඒ දරුවෝ තුලින්ම නිර්මාණය වෙන්න පුළුවන්. මොකද මේ ශාසනයට දරුවෝ ආවේ පිට රටකින් නෙමෙයිනේ. මේ ශාසනයට දරුවෝ එකතු වුණේ කොහෙන්ද? මේ සමාජයෙන්මයි. මේ සමාජ ක්‍රමයෙන්ම ආපු දරුවෝ තමයි ශාසනෙත් ඉන්නේ. ඒ දරුවෝ අතරින් යම්කිසි කෙනෙක් මහා පෙරපින් මහිමය හොඳ ගුරු ඇසුර ඒව එක්ක උතුම් තත්වයට යනවා. ඒත් සමහර වෙලාවට ශාසනයට ඇතුල් වෙන දරුවෙකුට වුණත් කෙනෙකුට වුණත් හොඳ ගුරු ඇසුරක් හම්බුනේ නැතොත් එයාටත් පෙරපිනක් නොතිබුණොත් පිරීලා යන්නත් පුළුවන්. ඉඩ තියෙනවා. අපි කවුරු වුණත් ඒක ස්වභාවය. එහෙමයි කියලා අපි මේ ශාසනය ගැන වැරදි සිතුවිලි අපේ දරුවෝ තුල නිර්මාණය නොකළ යුතුයි. තථාගතයන් වහන්සේ ගැන ගරුත්වය ඇති කරන්න. හාමුදුරුවෝ ගැන ගරුත්වය ඇති කරගන්න බැරි නම් තථාගතයන් වහන්සේ ගැන ගරුත්වය ඇති කරන්න දරුවෝ තුල. සද්ධර්මයේ ගැන ගරුත්වය ඇති කරන්නට. ඒ දෙක දරුවෝ තුල ඇති කරොතින් ඒ තථාගතයන් වහන්සේ ගැනත් සද්ධර්මයේ ගැනත් ගරුත්වය ඇති කරගත්තොතින් අවබෝධය ඇති කරගත්තොතින් හරි පැහැදීමක් ඇති කරගත්තොතින් මතක තියාගන්න ඔබට යහපත් උතුම් පැවිද්දක් මුණ ගැහේ. කොතනක හරි මුණ ගැහේ. උතුම් පැවිද්දෝ නැහැ, සිල්වත් ගුණවත් පැවිද්දෝ නැහැ කියලා කලබල වෙනවා වෙනුවට ඔබ කල යුත්තේ ඔබ තථාගත ධර්මයේ මත පදනම් වෙලා ඔබගේ ආධ්‍යාත්මික ගමන යන එක. තථාගතයන් වහන්සේගේ හොඳ ශ්‍රාවකෙක් වෙන එක. සමහර විට ඔබ දවසක මේ ශාසනය තුල උතුම් පැවිද්දෙක් වෙන්න පුළුවන්. ඒ ගමන ඔබ හරියට ගියොත් ඔබට හිතුණු සරණංකර සංඝරාජ හාමුදුරුවන්ට හිතුණා වගේ මේ ශාසනය වෙනුවෙන් මම දෙයක් කරන්න ඕන. මම මේ ශාසනයට දොස් නග ඉඳලා හරියන්නේ මම මේ ශාසනය ගොඩනගන්න මම කැප වෙන්න ඕනි කියලා ගිහියෙක් ලෙස හෝ පැවිදි භූමියටපත් වෙලා හෝ ඒක ලොකු දෙයක්. එහෙනම් ඔබ ඔබේ ආධ්‍යාත්මය විනාශ කරගන්න එපා. ගෙදර ඔබේ දරුවන්ගේ ආධ්‍යාත්මයට විස ඇතුල් කරන්නත් එපා. ප්‍රශ්න තියෙනම් අඩුම හාමුදුරුවෝ ගැන හරි ෆාදර් ගැන හරි කවුරු ගැන හරිනේ ප්‍රශ්න තියෙනම් ඒවා වැඩිහිටියෝ කතා කරන්න. දරුවෝ ඉන්න තැන්වල ඒක කරන්න එපා. මොකද චූටි දෙයක් හරි දරුවන්ට කියලා දෙන්න ධම්ම අධ්‍යාපනය ඕන. මා දැක්කා එක හාමුදුරු කෙනෙක් ඉල්ලීමක් කරලා තිබුණා. දහම් පාසල් ටික ඔන්ලයින් හරි පටන් ගන්න ඕන කියලා. ඇයි ඒ හාමුදුරුවන්ට එහෙම හිතෙන්නේ? ඒ හාමුදුරුවන්ට පේනවා තමන්ගේ ගම විනාශ වෙමින් යනවා කියලානේ.
ඒ කරුණාව හින්දා නෙමෙයිද? ඒ හාමුදුරුවන්ට හොඳ ආධ්‍යාත්මයක් තිබුණේ නැත්නම් ඒ හාමුදුරුවෝ ඇයි එහෙම එකක් ඉල්ලන්නේ? මෙහෙම දහම් පාසල් අපිට වහන් ඉන්න බෑ. පොඩි උන්ට Zoom එක පාවිච්චි කරලා හරි ඔන්ලයින් ක්‍රමයෙන් හරි පොඩි උන්ට දහම් කරුණක් කියලා දෙන්න ඕනි කියන ඒ හොඳ හැඟීම හාමුදුරු කෙනෙකුට තියෙන. ඒ නිසා තාම මේ ශාසනේ ඔක්කොම හාමුදුරුලා විනාශ වෙලා නැහැ. එක්කෙනෙක් දෙන්නෙක් දිහා බලලා මුළු ශාසනයම ගැන නිගමන වලට එන්න එපා. කොහොමත් බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ පුද්ගලිකව නම් පැවිද්දෝ ගැන පහදින්න එපා කියලානේ. දැන් මම ඔබට කොච්චර අවස්ථාවල මතක් කරලා තියෙද? දහම් දේශනාවක් අවසානයේ ඔබ පහදින්න ඕන කවුරු ගැන කියලාද? බුදුහාමුදුරුවෝ ගැන. සද්ධර්මය ගැන. ආර්ය මහා සංඝරත්නය ගැන. නැතුව පුද්ගලික මම ගැන නෙමෙයි. මම තාම කෙලෙස් සහිතයි. මම පිරෙහෙන්න පුළුවන් ඕන වෙලාවක. කෙලෙස් සහිත කෙනා ඕනේ වෙලාවක පිරෙහෙන්න පුළුවන්. ඕන වෙලාවක සීලාචාර වෙන්න පුළුවන්. ඒත් ඔබ පැහැදුනේ තථාගතයන් වහන්සේ ගැන නම්. ඔබ පැහැදුනේ තථාගත ධර්මයේ ගැන නම්. සමහර විට මගෙන් බණ අහපු ඔබ හරි පාරේ යනවා. මම ධර්මය අත්හැරලා වැරදි පාරක ගියත් ඔබ මටත් අනුකම්පා කරලා ඔබ ඔබේ ගමනයයි. ඔබ අවබෝධයෙන් නම් ඉන්නේ. ඒ හාමුදුරුවන්ට පැටලුණා කියලා අනුකම්ප කරයිනේ. ධර්මයක් තේරුම් ගත්තු කෙනා එහෙමයි හැසිරෙන්නේ. ඒ නිසා බුද්ධිමත් වෙන්න. හොඳට ඔබ මේ කරුණ අවබෝධ කරගන්න. මෙන්න මේ කරුණ වලින් යම්කිසි ගෙදරක ඉන්න අම්මා යුක්තයි නම්නේ තාත්තා යුක්තයි නම් එවැනි අම්මෙක් තාත්තෙක් එකට ජීවත් වෙනවා නම් ඒ වගේම ඔවුන් හා ප්‍රිය කතා තියෙනවා නම් නේ ප්‍රියශීලීව කතා කරනවා නම් එකිනෙකත් එක්ක අම්මා තාත්තා ලස්සනට ප්‍රියශීලීව ආදරෙන් කරුණාවෙන් කතා කරනවා නම් ඒ ගෙදර භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා කොයි වගේ කියලාද? දේවතාවෙකුයි දේවතාවියකුයි ඉන්න ගයක් වගේ කියලා. එහෙනම් ඔබ ඒ උතුම් දෙව්ලොව ඔබගේ නිවස තුලම නිර්මාණය කරගන්න. එයයි ඔබ කළ යුතු වන්නේ නේ. එයයි ඔබ කරගත යුතු වන්නේ. දෙව්ලොව නිර්මාණය කරගත යුත්තේ ඔබගේ ගේ තුල ඔබ විසින්. වෙනම දිව්‍ය ලෝක තියෙනවා. ඒත් ඔබගේ ගෙදරත් දිව්‍ය ලෝකයක් කරගන්න පුළුවන්. කොහොමද? ඔබ කරුණාවන්ත සිතින්, ආදරයෙන්, මෛත්‍රියෙන්, උපේක්ෂාවෙන්, දයාවෙන් ඔබේ බිරිඳ එක්ක කතා කරනවා නම්, ඔබේ සැමියා එක්ක කතා කරනවා නම් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළානේ එකිනෙකා ඔවුන් හා ප්‍රිය කතා ඇත්තෝ නම් නේ ප්‍රිය වූ කතා ඇත්තෝ නම් එකිනෙකා එක්කනේ අඤ්ඤ මඤ්ඤම් පියං වදා භාග්‍යවතුන් වහන්සේ පෙන්වලා දෙනවානේ අඤ්ඤ මඤ්ඤම් පියං වදා එකිනෙකා සමග ප්‍රියශීලීව කතා කරනවා නම් භාග්‍යවතුන් වහන්සේ වදාලා ඒ ගෙදර දෙව්ලොවක්. ඇයි? ඒ ගෙදර ඉන්නේ දේවතාවෙක් සහ දේවතාවියක්. එතෙන්ට ඔබ ඔබේ ආධ්‍යාත්මය දියුණු කරගන්න. ඉතින් තාම ශ්‍රද්ධාවෙන් දහම් කරුණු කීපයක් ඔබ හුම්කම් දුන්නා. මම යෝජනා කරනවා වැදගත්ම දේ සමහර විට දරුවෝ පස්සේදී ඔබේ ජීවිතයට ඇවිල්ලා මුලින්ම ඔබේ ජීවිතෙන් අයින් වෙලා යන්න පුළුවන්. ඒත් ඔබ දෙපළ අම්මා විදියට, තාත්තා විදියට, බිරිඳ විදියට, සැමියා විදියටනේ. ඔබ දෙපළ ආධ්‍යාත්මිකවත්, ලෞකිකවත් ඔබ දෙපළ තෘප්තිමත්ව සහ ප්‍රියශීලීව සතුටින් ජීවත් වෙන දෙන්නෙක් වෙන්න ඕන. හැමතිස්සෙම සාකච්ඡා කරලා තීන්දුව తీරන ගන්න දෙන්නෙක් වෙන්න ඕන. එකිනෙකාට ගරු කරලා ජීවත් වෙන දෙන්නෙක් වෙන්න ඕන. එතකොටයි ඔයත්තන්ගේ ජීවිත ලස්සන වෙන්නේ. දරුවෝ නිසාවත් අම්මා තාත්තා සමගි වෙන්න එපා. දරුවෝ ඔබේ හීන ඔක්කොම ඉෂ්ට කරයි කියලා හිතන්න එපා. දරුවෝ ඔවුන්ගේ ලෝක ගොඩ නගනවා. ඔවුන්ගේ ලෝක ගොඩ නැගුවට පස්සේ
ඔවුන් ස්වාධීනව හිතනවා. ස්වාධීනව තීන්දුව ගන්නවා. ඒක මේ ලෝක ස්වභාවය. ඔබෙන් යැපෙන තාක්කල් ඔවුන් ඔබ එක්ක ඉන්න පුළුවන්. ඔබ මත ඉන්න පුළුවන්. ඒත් ඔබ ඔවුන් වෙනුවෙන් කොච්චර යහපත් දේ කරලා තිබුණත්, කොච්චර උතුම් දේ කරලා තිබුණත්, ඔවුන් දවසක ඔබෙන් ගැලවිලා නිදහස හොයාගෙන ඔවුන් කැමති ලෝකයක ජීවත් වෙන්න පුළුවන්. ඒක ඔබටවත් කාටවත් නවත්තන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒකයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ මගේ දරුවෝ කියා වෙහෙසෙන අය වෙන්න එපා. පුත්තා මත්ති ධනම් මත්ති ඉති බාලෝ විහඤ්ඤති. මගේ දරුවෝ කියමින් වෙහෙසෙන්න එපා, විඳවන්න වෙනවා. දරුවන්ට කරුණාවෙන් උදව් කරන්න, අනුකම්පාවෙන් උදව් කරන්න. ඒ දරුවන්ගේවත් වහල්ලු වෙන්න එපා. ඔවුන්ගේ ගමන යන්න දෙන්න. ඔවුන්ට දෙයක් අවබෝධ වෙයි. ඔබ හරි බීජ ඔවුන්ගේ හිතේ පැල කරා නම් මල් පිපෙන්න ඕන කාලේ මල් පිපෙයි. පළ දරන්න ඕන කාලේ පළ දරයි. කලබල වෙන්න එපා දැම්ම. ඉක්මනින් වෙනස් නොවීම ගැන, ඉක්මනින් යහපත් නොවීම ගැන කලබල වෙන්න එපා. වැදගත් දේ අම්මයි තාත්තයි ඒ උදාර ආධ්‍යාත්මික ගුණ සහිතව එකිනෙකා කෙරෙහි ආදරෙන් කරුණාවෙන් මරණ මොහොත දක්වා ජීවත් වෙන්න උත්සාහ කරන එක. ඒකයි කළ යුතු දේ වන්නේ. එතනයි ඔබට බෞද්ධ ශ්‍රාවකෙක් විදියට සතුටු වෙන්න පුළුවන්. ඉතින් ඊටාම හොඳින් ශ්‍රද්ධාවෙන් මේ උතුම් පින්කම සිද්ධ කරේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ජීවත් වෙන, අතටම එයතෝ ජීවත් වෙන පළාත රොක් බැංක් පළාත මගේ මතක විදියට මම මේ පළාතට වැඩම කළා තියෙනවා. අපේ පන්සලක් අපේ සායනහන්ස කෙනෙක්ගේ තියෙනවා රොක් බැංක් වල. ඒ පළාතේ තමයි මගේ මතක විදියට ඒකනායක පවුලේ පින්වත් පිරිස ජීවත් වෙන්නේ. සාලි ඒකනායක මැතිතුමත්, ලක්මිනී ඒකනායක මැතිණියත්, සචින්ත මලින්ත කියන දරුවෝ දෙන්න. ඒගොල්ලෝ එකතු වෙලා අදාරණිකේතන භික්ෂු පුහුණු මධ්‍යස්ථානෙට සායනහන්සලට දාන පූජා කළා. ධර්ම පරිස්කාර බොහොම ශ්‍රද්ධාවෙන් පූජා කළා. ඒ හැම දෙයක්ම බොහොම ශ්‍රද්ධා ගෞරවයෙන් කරේ. මාතලේ ජීවත් වෙලා අවුරුදු 6කට කලින් මිය ගිය මෞතුමිය මල්ලිකා ඒකනායක මාතාවට, අවුරුදු 35කට කලින් මිය ගිය SP ඒකනායක පියාණන්ට, අවුරුදු 25කට කලින් නුවරඑළියේ ඉඳලා මිය ගිය පාතර ප්‍රනාන්දු ආදරණීය පියාණන්ට පින් අනුමෝදන් කරන්නට. ඒ ඇතුළු කොට ඒ දෙපළ නමින්ම මිය ගිය සියලු ඥාතීන්ටත්, වනහපු ඔබ නමින් මිය ගිය සියලු ඥාතීන්ටත් මේ පින් කුසල්වත් වේවා. ඉක්මන් භවයකදී ඒ සියලුම ඥාති හිත මිත්‍රාදීනොත් මේ කොරෝනා වසංගතය නිසා මිය ගිය සියලු දෙනාමත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන නිවන් දකිත්වා. සාදු සාදු සාදු. ඒ වගේම දෙවියෝ මේ පින් අත් කරගනිත්වා. දෙවියන්ගේ ආශිර්වාදය, ආරක්ෂාව, බැල්ම ශක්තිය ඒ මෞතුමියටනේ, ඒ නෝනා මහත්මිනියගේ මෞතුමිය සුජීවත්ව සිටිනවා. ඒ මෞතුමියටත් ඒ වගේම සෙසු සියලුම ඥාති හිත මිත්‍රාදීන්ටත් ලැබේවා. දරුවෝ දෙපළට වගේම ඒ දෙපළටත්, ලෝකවාසී සියලුම මහා සංඝ රත්නයටත් සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා. ඒ අත්තන්ගේ ප්‍රාර්ථනා අතර තියෙනවා ලෝකෙම වෙසෙන සායනහන්සලට සෙත්පතන්ට කියලා. සංඝ ගුණය තේරුම් ගත්තම හිමයි. ඒ උතුම් මහා සංඝ රුවනටත් සියලුම ලෝකවාසීන්ටත් මේ වසංගතයෙන් කරදරයක් නොවේවා, පීඩාවක් නොවේවා. දෙවියෝ රටත් ලෝකෙත් රකිත්වා. උතුම් දෙවිවරුද නිවන් අවබෝධ කරත්වා. සාදු සාදු සාදු. අවසාන වශයෙන් ඔබ අප හැම දෙනාට, දෙවි දේවතාවුන්ට, මියගිය සියලුම ඥාතීන්ට මේ පින් කුසල් පාරමී වේවා. ඉක්මන් භවයකදී නිවන් අවබෝධ කරගන්නට මේ පින කුසලයේ අපිට උපනිශ්‍රය ධර්ම වේවා. අපි හැම දිනාටම උතුම් නිවනම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මම් පරන්ති තී. අපේ පූජනීය සුදම ස්වාමීන් වහන්සේ, ඒ වගේම සද්ධාවත් සායන වහන්සේ ඇතුළු මහා සංඝ රත්නයටත් ඔබ හැම දිනාටමත් නිදුක් බව, නිරෝගී බව, සුවපත් බව උදා වේවා. සාදු සාදු සාදු.